ආදරණීය දරුවනේ දැන් අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩමට අදාළ විෂය කරුණු. දැන් පසුගිය පාඩමේදී මම ඔබ සමග සාකච්ඡා කළා ජීවී දේහවල මූලද්‍රව්‍ය සංයුතිය සහ ජලයේ ගතිගුණ පිළිබඳව. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ජීවින් තුල දකින්න ලැබෙන ප්‍රධාන කාබනික සංයෝග පිළිබඳව. ඒ අර්ථයේ අද පාඩමේදී කාබෝහයිඩ්‍රේට් පිළිබඳව සාකච්ඡාවේ යෙදෙනවා. දැන් ප්‍රධාන කාබනික සංයෝග 4ක් තියෙන බව ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන කාබනික සංයෝග අතරින් කාබෝහයිඩ්‍රේට් පිළිබඳව. බලමු. දැන් දරුවනේ මේ විශේෂත්වය තමයි පෘථුවියේ බහුලතම එහෙම නැත්නම් සුලභතම කාබනික සංයෝග කාණ්ඩය තමයි කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ඉන්න ප්‍රමාණය ලිපිඩ, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල ඉන්නවාට වඩා වැඩියෙන් පවතිනවා. ඒ නිසා පෘථුවියේ සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට් කියලා අපි හඳුන්වනවා. දැන් කාබෝහයිඩ්‍රේටයක් අර්ථ දැක්වීම දැන ගැනීම අත්‍යවශ්‍යයි මේ පාඩම තුලදී. කාබෝහයිඩ්‍රේටයක් කොහොමද අපි හඳුන්වන්නේ? ඒ සඳහා යොදා ගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේටයේ නිර්මාණය වෙලා තියෙන සංඝටක මූලද්‍රව්‍ය භාවිතා කරලා අපිට මේ අර්ථ දැක්වීම ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඕනම කාබෝහයිඩ්‍රේටයක් නිර්මාණය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ඇසුරෙන්. ඒතර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය වලින් සමන්විතයි ඕනම කාබෝහයිඩ්‍රේටයක්. ඒ වගේම විශේෂත්වය තමයි කාබෝහයිඩ්‍රේට් එක හයිඩ්‍රජන්, ඔක්සිජන් පරමාණු අතර යම්කිසි විශේෂ අනුපාතයක් තියෙනවා. මොකක්ද ඒ අනුපාතය? හයිඩ්‍රජන් පරමාණු 2කට ඔක්සිජන් පරමාණු 1ක අනුපාතයකින් තමයි කාබෝහයිඩ්‍රේටයක් සකස් වෙලා තියෙන්නේ. දැන් මේ අනුපාතය ජලයේ අනුපාතයටත් සමානයි. ජලයේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය කොපමණද? දැන් H2O H2O O1. ඉතින් ඒ අනුපාතෙම තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතය ජලයේ හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතයටම සමානයි කිව්වොත් ඒකේ කිසිම වැරද්දක් නැහැ. එහෙමනම් දැන් අපි බලමු පෘථුවියේ වඩාත්ම සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වන්නේ කාබෝහයිඩ්‍රේටයි. ඒක හරි. එහි ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය. මොනවද ප්‍රධාන මූලද්‍රව්‍ය? ප්‍රධාන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. අපි වචනෙන්ම ඒක ලියමු. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මම ලියනවා. මේ බලන්න. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. කාබන් වල හයිඩ්‍රේට් වල අඩංගු හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ජලයෙන් 2:1 සමාන වේ. හරි. කාබන් වල හයිඩ්‍රේට් වල, ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතය ජලයේ අනුපාතයටම සමානයි 2:1. පොදු සූත්‍රය හිස්තැනක් මොකද්ද මේ? ඕනම කාබෝහයිඩ්‍රේටයකට පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඕනම කාබෝහයිඩ්‍රේටයකට පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඒ ගැනත් ඔබ දැනගත යුතුයි. මෙන්න පොදු අණුක සූත්‍රය. CxH2O(Y). මෙතනදී දරුවනේ හොඳින් මතක තියාගන්න මේ x හා y කියන්නේ 3 හෝ 3ට වැඩි පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ x සහ y ට ලබාගත හැකි කුඩාම අගය තමයි 3. ඊළඟ කාරණාව ගොඩක් අය හිතනවා මේ xy සමාන වෙන්න ඕනේ කියලා. xy සමාන වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සමාන වෙන අවස්ථාවක් තියෙනවා, නොවන අවස්ථාවක් තියෙනවා. ඒක සමාන වීම අනිවාර්ය නැහැ. හරි. එහෙමනම් කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ගැන මේ වෙනකොට ඔබ දන්නවා CxH2O(Y). ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තුනකි. කාබෝහයිඩ්‍රේට් පවුලේ සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. පොඩිම කෙනා, මධ්‍යම කෙනා සහ ලොකුම කෙනා. කවුද මේ 3 දෙනා? එක්කෙනෙක් තමයි මොනොසැකරයිඩ්. ඒ තමයි පොඩිම සමාජිකයා. ඊට වඩා ලොකු සමාජිකයෙක් තමයි ඩයිසැකරයිඩ්. විශාලතම සමාජිකයා තමයි පොලිසැකරයිඩ්. එහෙනම් මම මේ වර්ග තුන මේ හිස්තැනට අදාළව ලියනවා. එනම් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්.
දැන් දරුවනේ මේ වචන තුනේ තේරුම දැනගන්න ඕනේ. මොනෝ කියලා අදහස් කරන්නේ එකයි කියන එක, සැකරයිඩ් කියන්නේ සීනි කියන එක. එතකොට දැන් මොනොසැකරයිඩ් කියලා කියන්නේ සීනි ඒකක නැත්තම් සීනි අණු එකකින් සමන්විත සංයෝගයක්. ඩයි කියන පදේ තේරුම දෙකයි කියන එක, සැකරයිඩ් කියන්නේ සීනි කියලා අපි දන්නවා. එහෙනම් ඩයිසැකරයිඩ් කියන්නේ සීනි අණු දෙකකින් සමන්විත සංයෝගය. දරුවනේ පොලි කියන අදහස අපි යොදාගන්නේ විශේෂයෙන්ම ගොඩක් නැත්තම් බහු කියලා කියන්න. එතකොට පොලි සැකරයිඩ් කියලා අදහස් කරන්නේ බහු සීනි ඒකක වලින් සමන්විත සංයෝගයක්. හරි. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට පවුල අපිට සාමාන්‍ය ව්‍යවහාරික පද වලින් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට වලින් කොටසකට අපි කියනවා සීනි කියලා. මේ සීනි කියන කාණ්ඩයට අයිති වෙන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්. ඒකට හේතුව ඒවා අපේ දිවේ ගෑවුනත් ඇති අපිට පැණි රසක් දැනෙන්නේ. පැණි රසක් දැනෙන නිසා තමයි මේවට සීනි කියලා කියන්නේ. එතකොට පොලිසැකරයිඩ් තමයි අනිත් කාණ්ඩය සාමාන්‍ය ව්‍යවහාරෙදී පිටි වර්ග විදිහටත් සලකනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට සාමාන්‍ය ව්‍යවහාරෙදී සීනි වර්ග සහ පිටි වර්ග කියලා වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සීනි සහ පොලිසැකරයිඩ් කියලා වෙන් කරන්න පුළුවන්. බලන්න සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට වල සීනි විදිහට ඉන්නේ කවුද? මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ්. ඒ වගේම අනික් කාණ්ඩය පිටි වර්ග නැත්තම් පොලිසැකරයිඩ්. ඒව තමයි කාබෝහයිඩ්‍රේට ගැන මුලින්ම කියන්න තියෙන්නේ. දැන් අපි අපේ අවධානය යොමු කරමු මොනොසැකරයිඩ් පිළිබඳව. දැන් මේ එක එක සමාජිකයා ගැන සාකච්ඡා කරගෙන එමු. මොනොසැකරයිඩ් ගත්තොත් කාබෝහයිඩ්‍රේට පවුලේ ඉන්න සරලතම කෙනා. සරලතම ආකාරය. දැන් මොනොසැකරයිඩ් වලටත් පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඒක නිර්මාණය වෙන ආකාරය මම පෙන්නන්නම්. දැන් මේ බලන්න. කාබෝහයිඩ්‍රේට වල පොදු අණුක සූත්‍රය CxH2OY. මම කලින් කිව්වා දරුවනේ මේ XY කියන ඉලක්කම් සංඛ්‍යා සමාන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොනොසැකරයිඩ් වල විශේෂත්වය තමයි මොනොසැකරයිඩ් වලදී X සහ Y කියන්නේ සමාන අගයන්. ඒ අනුව අපිට මේක නැවත මෙහෙම ලියන්නත් පුළුවන්. CxH2O y වෙනුවට I x යොදන්න පුළුවන්, ආදේශ කරන්න පුළුවන්. දැන් x පොදු පදයක් විදිහට මෙන්න මෙහෙම අපිට ලියන්නත් පුළුවන් නේද? CH2O ඒ සම්පූර්ණ එකම වරහන ඇතුලේ එළියෙන් x. මෙහෙම ලිව්වට වැරද්දක් නැහැ. දැන් මෙතන x කියන්නේ සංකේතාත්මක අක්ෂරයක්නේ. අපිට මේකට වෙන අක්ෂරයක් උනත් දාන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. ඉතින් විෂය නිර්දේශය තුල මේක දීලා තියෙනවා CH2O වාරයක් n. මේක තමයි මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය. ඉතින් අපිට ඒක එතෙන්ට ආදේශ කරන්න පුළුවන්. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය CH2O වාරයක් n. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මොනොසැකරයිඩ් කාබන් 3 සිට කාබන් පරමාණු 7 දක්වා පරාසය තුල මොනොසැකරයිඩ් අපිට මේ පෘථුවියේ දකින්න පුළුවන්. කාබන් පරමාණු 3 ඉඳලා කාබන් පරමාණු 7 දක්වා පරාසයක් තුල මොනොසැකරයිඩ් දකින්න පුළුවන්. කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා වෙනස් වෙන්න පුළුවන් මොනොසැකරයිඩ් වල. දැන් සියලුම මොනොසැකරයිඩ් වල තියෙන මූලික භෞතික රසායනික ගතිගුණ කිහිපයක් ගැන මම කතා කරන්න කැමතියි. සියලුම මොනොසැකරයිඩ් දරුවනේ ඊටාම හොඳින් වතුරේ දිය වෙනවා. අපි කියනවා සියල්ල ජල ද්‍රාව්‍ය. සියල්ල ජල ද්‍රාව්‍ය. ඒ වගේම මුලින් කිව්වා වගේ අපේ දිවේ ස්පර්ශ වුණත් ඇති අපිට පැණි රසක් දැනෙන්නේ. ඒ නිසා පැණි රස ඇති නිසා මේවා සීනි කියන කාණ්ඩයට එකතු කරන්න පුළුවන්. සෑම මොනොසැකරයිඩයක්ම ස්පටික බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ස්පටිකීකරණය වෙනවා. ස්පටික ආකාරයෙන් පවතිනවා කියන්න පුළුවන්. ඒ වගේම විශේෂම කරුණක් තමයි සියලුම මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි කියලා හඳුන්වනවා. සියලුම මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි. මොකද්ද මේ ඔක්සිහාරක සීනි කියන්නේ? මේ පදේ ඉස්සෙල්ලා අපි තේරුම් ගමු. ගොඩක් දෙනෙක් මේවා සාමාන්‍ය මතු පිටින් විෂය කරුණු විදිහට බලාගෙන යනවා. නමුත් ගැඹුරු අර්ථය මොකද්ද කියලා අවබෝධ වෙන්නේ නැහැ. මම කියලා දෙන්නම් මොකද්ද කියලා. දැන් රසායන විද්‍යාව තුලත් සාකච්ඡා වෙන විෂය කරුණක් තමයි මම මේ සරලව කියන්නේ. අපි ඉස්සෙල්ලම ඔක්සිකාරක කියන පද තේරුම් ගන්න කලින් ඔක්සිකරණය ඔක්සිහරණය තේරුම් ගමු. මොකද්ද ඔක්සිකරණය කියන්නේ? ඔක්සිකරණය කියලා අදහස් කරන්නේ යම්කිසි රසායනික කාණ්ඩයක් තමා සතු ඉලෙක්ට්‍රෝන පිට කිරීම, මුදා හැරීම. මේකට කියන්නේ ඔක්සිකරණය කියලා.
දැන් මගේ ළඟ ඉලෙක්ට්‍රෝන තියෙනවා විශාල ප්‍රමාණයක්. මම කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. මං ඉලෙක්ට්‍රෝන පිට කරනකොට මම ඔක්සිකරණය වෙනවා. මම ඔක්සිකරණය වෙනවා. එතකොට මම පිට කරන ඉලෙක්ට්‍රෝන ඔබ ලබා ගන්න කැමති නම් දරුවනේ ඔබ වහාම පැනලා ඒ ඉලෙක්ට්‍රෝන ටික ලබා ගත්තොත් ඔබ ඔක්සිහරණය වෙනවා. ඔබ ඔක්සිහරණය වෙනවා. මං ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා මම ඔක්සිකරණය වුණා. මගේ ඉලෙක්ට්‍රෝන ටික ඔබ ලබා ගත්ත නිසා ඔබ ඔක්සිහරණය වුණා. දැන් ඒ පද දෙක පැහැදිලි. ඔක්සිකරණය ඔක්සිහරණය. මොකද්ද මේ ඔක්සිකාරකයක් ඔක්සිහාරකයක් කියලා කියන්නේ? මම ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔබ ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මම ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසායි ඔබ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තේ. එතකොට ඔබ හරණයට ලක්ුණේ මං නිසා. මම ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා තමයි ඔබ හරණයට ලක්ුණේ. එහෙමනම් ඔබව ඔක්සිහරණය කරේ කවුද? මම. ඒ නිසා මමයි ඔබේ ඔක්සිහාරකයා. මම ඔක්සිහාරකයා. මම ඔක්සිහාරකයා නම් මම කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් අනෙකාව ඔක්සිහරණයට ලක් කරනවා. මම ඉලෙක්ට්‍රෝන පිට කරමින් මම ඔක්සිකරණය වෙනවා. අනෙකාව ඔක්සිහරණයට ලක් කරනවා. පැහැදිලි? දැන් ඔබ ඔක්සිහරණය වුණා. ඔබ ඔක්සිහරණය කළේ කවුද? මම ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන ඔබ ලබාගෙන හරණය වුණා. එහෙමනම් ඔබව ඔක්සිහරණය කළ මම තමයි ඔක්සිහාරකයා. මම තමයි ඔක්සිහාරකයා. දැන් ඔබෙන් ඉලෙක්ට්‍රෝන මම ගන්නවනම් ඔබෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා මම. ඒ කියන්නේ ඔබට ඉලෙක්ට්‍රෝන පිට කරන්න වෙනවා මම ඉලෙක්ට්‍රෝන ඉල්ලන නිසා. ඒතර මම ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් මම හරණය වෙනවා. මම හරණය වුණේ ඔබ මට ඉලෙක්ට්‍රෝන පිට කළ නිසා, මුදා හරපු නිසා, නිදහස් කළපු නිසා. එතකොට ඔබ ඉලෙක්ට්‍රෝන නිදහස් කරමින් ඔබ ඔක්සිකරණය වෙනවා. හැබැයි ඔබ ඔක්සිකරණය වෙද්දි මම ඔක්සිහරණය වෙනවා. හරි? ඔබව ඔක්සිකරණයට ලක් කෙරෙව්වේ කවුද? ඔබෙන් ඉලෙක්ට්‍රෝන ගත්තේ කවුද? මම. ඒ නිසා මම ඒ අවස්ථාවේදී ඔක්සිකාරකයෙක්. ඇයි? ඔක්සිකාරකයා කියන්නේ ඔබව ඔක්සිකරණයට ලක් කරවලා ඔබ පිට කරපු ඉලෙක්ට්‍රෝන ලබාගෙන මම ඔක්සිහරණය වුණා. ඒ අනුව මේ වචන දෙක හොඳින් තේරුම් ගන්න. ඔක්සිහාරකයෙක් කියන්නේ තමන් ඔක්සිකරණය වෙලා අනෙකාව ඔක්සිහරණය කරවනවා. දැන් මොනොසැකරයිඩ් සියල්ලම ඔක්සිහාරක සීනි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් ඉදිරියේ පවතින වෙනත් ද්‍රව්‍යයන් ඒ අයව ඔක්සිහරණය කරන හැකියාව තියෙන්නේ මොනොසැකරයිඩ් වලට. මොනොසැකරයිඩ් තමා සතු ඉලෙක්ට්‍රෝන පිට කරලා අනෙකාව ඔක්සිහරණයට ලක් කරවනවා. ඒ නිසා මොනොසැකරයිඩ් වලට කියනවා මොනොසැකරයිඩ් ඔක්සිහාරකයෝ කියලා. ඔක්සිහාරකයෝ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිම සරල කාරණාවක්. හරි. එහෙමනම් මම මේ හිස්තැන සම්පූර්ණ කරමු. සියලුම මොනොසැකරයිඩ් ජල ද්‍රාව්‍ය පැණි රස ඇති සංයෝග වන අතර ඒවා ඔක්සිහාරක සීනි වේ. ඒවා ඔක්සිහාරක සීනි වේ. හරිම පැහැදිලි. ඔක්සිහාරක සීනි කියන එක හරිම පැහැදිලි. හරි. තවදුරටත් මොනොසැකරයිඩ් ගැන සාකච්ඡා කරමු. ඉහළින්ම තියෙන කරුණ හිස්තනක් ආකාරයෙන් පවතී. මොනොසැකරයිඩ් ස්පටික ආකාරයෙන්ුත් අපිට දකින්න පුළුවන්. එතන අපි සම්පූර්ණ කරගමු. ස්පටික ආකාරයෙන් පවතී. ස්පටික ආකාරයෙන් පවතී. දරුවනේ මොනොසැකරයිඩ් වර්ගීකරණය කිරීමකට තමයි මම ඊළඟට යොමු වෙන්නේ. මේ මොනොසැකරයිඩ් වර්ගීකරණය කරන්නේ ඒ මොනොසැකරයිඩ් අණුවේ ඉන්න කාබන් පරමාණු සංඛ්‍යාව අනුව. මොනොසැකරයිඩ් අණුවේ ඉන්න කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි මේ මොනොසැකරයිඩ් වර්ගීකරණය කරන්නේ. දැන් මොනොසැකරයිඩ් අණුවක කාබන් පරමාණු 3ක් තියෙනවා නම් එවැනි මොනොසැකරයිඩ් සියල්ල හඳුන්වන්නේ ට්‍රයෝස කියලා. මොකද්ද කියන්නේ? ට්‍රයෝස. එතකොට මේ මොනොසැකරයිඩ් අණුවේ පොදු අණුක සූත්‍රය පවා අපිට ලියන්න පුළුවන්. දැන් මේ බලන්න. කාබන් පරමාණු 3ක් ඉන්නවා නම් එවැනි සංයෝග වලට කියනවා, එවැනි මොනොසැකරයිඩ් වලට කියනවා ට්‍රයෝස කියලා. ට්‍රයෝස වල පොදු අණුක සූත්‍රය මොකද්ද? දැන් ඕනම මොනොසැකරයිඩ් එක පොදු අණුක සූත්‍රය CH2O වාරයක් එන්නේ. මේක ඕනම මොනොසැකරයිඩ් එක පොදු අණුක සූත්‍රයනේ. එහෙනම් දැන් අපි මෙතෙන්ට යොදනවා 3 ඉලක්කම. n සමානයි 3යි. n සමානයි 3 වුණාම තමයි ඒවා ට්‍රයෝස වෙන්නේ. එහෙනම් ට්‍රයෝස වල පොදු සූත්‍රය වෙන්නේ C3යි H6යි. ඇයි දෙකෙන් වැඩි වෙනවනේ.
ඒ වගේම O3යි. O3යි. මේ දෙක තුනෙන් වැඩි වෙන නිසා H6යි ඔක්සිජන් 3යි. එහෙනම් C3යි H6යි O3යි කියන්නේ ට්‍රයෝස වල පොදු අණුක සූත්‍රය. ට්‍රයෝස තමයි අපිට මුණ ගැහෙන කුඩාම කාබෝහයිඩ්‍රේට වර්ගය. නැත්තම් කුඩාම මොනොසැකරයිඩ වර්ගය. ට්‍රයෝස වලට වඩා කුඩා කාබෝහයිඩ්‍රේට තව නැහැ. දැන් ට්‍රයෝස වලට ඉන්න හොඳම උදාහරණය තමයි ග්ලිසරැල්ඩිහයිඩ්. ග්ලිසරැල්ඩිහයිඩ්. මම මේක ලියන්නම් මෙතනින්. උදාහරණ ග්ලිසරැල්ඩිහයිඩ්. ග්ලිසරැල්ඩිහයිඩ්. මේ ග්ලිසරැල්ඩිහයිඩ් අපිට විෂය නිර්දේශය තුල මුණ ගැහෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී. එතනදී හම්බ වෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩයකුත් බැඳිච්ච ග්ලිසරයිඩ් කෙනෙක්. එයාට කියන්නේ ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් කියලා. එතන ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් කියන්නේ ග්ලිසරැල්ඩිහයිඩ් වල ව්‍යුත්පන්න සංයෝගයක්. මෙතනින් ඒක සටහන් කරලා තිනවා ෆොස්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් ට්‍රයෝස වල ව්‍යුත්පන්නයක් කියලා. දරුවනේ කාබන් පරමාණු 4ක් ඉන්නවා නම් යම්කිසි මොනොසැකරයිඩයකට එවැනි මොනොසැකරයිඩ වලට කියන්නේ ටෙට්‍රෝස කියලා. ට්‍රයෝස කියන්නේ කාබන් 3යි, කාබන් 4 නම් ටෙට්‍රෝස. හරි. මෙන්න මේ අවස්ථාවට ටෙට්‍රෝස. දැන් ටෙට්‍රෝස වල පොදු අණුක සූත්‍රය වෙන්නේ දරුවනේ මේ විදිහටම ආදේශ කරොත් C4යි H8යි O4යි ටෙට්‍රෝස. දැන් ටෙට්‍රෝස වලට උදාහරණ එක සංයෝගයක් තමයි අපිට දීලා තියෙන්නේ. ඒ තමයි එරිත්‍රෝස්. එරිත්‍රෝස් ගැන කියද්දී සාමාන්‍යයෙන් කියනවා ස්වභාවික පරිසරයේ ස්වභාවයේ හරිම විරල සංයෝගයක්, දකින්න අඩුවෙන් ලැබෙන සංයෝගයක්. විශේෂයෙන්ම දරුවනේ මේ එරිත්‍රෝස් තියෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල තමයි. ශූන්‍යෂ්ටික සෛලවල දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල තමයි දකින්න ලැබෙන්නේ ස්වභාවයේ හරිම විරල සංයෝගයක්. එමනම් මෙන්න උදාහරණය එරිත්‍රෝස්. මෙතන කියනවා ස්වභාවයේ විරලයි. හරිම අඩුවෙන් දකින්න ලැබෙන්නේ. කාබන් 5 මොනොසැකරයිඩ්. මේවට කියන්නේ පෙන්ටෝස කියලා. පෙන්ටෝස. එතකොට පෙන්ටෝස කිව්වම පොදු අණුක සූත්‍රය C5යි H10යි O5යි. අපි ලියමු. මේ බලන්න. පෙන්ටෝස C5යි H10යි O5යි. හරි. උදාහරණ ගණනාවක් තියෙනවා. එක්කෙනෙක් තමයි රයිබෝස්. රයිබෝස් ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එක්කෙනෙක් රයිබෝස්. ඒ වගේම තව සමාජිකයෙක් ඉන්නවා ඩියොක්සි රයිබෝස්. ඩියොක්සි රයිබෝස්. හැබැයි දරුවනේ මෙතන විශේෂ දෙයක් තියෙනවා කියන්න ඕන කාරණාවක්. මේ ඩියොක්සි රයිබෝස්ගේ අණුක සූත්‍රය නම් C5යි H10යි O5 නෙමෙයි. ඒක වෙනස්. එතන විතරක් විශේෂ වෙනසක් තියෙනවා. මේ ඩියොක්සි කියන පදයේ තේරුම එක ඔක්සිජන් පරමාණුවක් අඩුයි කියන එක. ඒතර රයිබෝස්ගේ සූත්‍රය C5යි H10යි O5යිනේ. එතෙන්ට ඉස්සරහින් ඩියොක්සි කියන පදේ යෙදුනම මේකේ තේරුම එක ඔක්සිජන් කෙනෙක් අඩුයි. ඒ නිසා සැබෑම ඇත්තම ඩියොක්සි රයිබෝස්ගේ අණුක සූත්‍රය වෙන්නේ දරුවනේ මොකද්ද? C5යි H10යි O4යි. ඇත්ත කතාව ඒකයි. හරි. නමුත් අර C5ක් තියෙන නිසා පෙන්ටෝස කාණ්ඩයට අයිති වෙනවා. නමුත් අණුක සූත්‍රයේ පැහැදිලිවම මෙතන වෙනසක් තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා යා අලුත්ම කෙනෙක් ඔබට රිබියුලෝස්. රිබියුලෝස්. එයත් පෙන්ටෝසයක්. කාබන් 5 සංයෝගයක්. සීනි අණුවක්. මේ රිබියුලෝස් අපිට නැවත ප්‍රභා සංශ්ලේෂණයේදී මුණ ගැහෙනවා RUBP කියන සංයෝගයේ විදිහට. රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. හරි. ඒ කියන්නේ රිබියුලෝස් අණුවට ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් එකතු වෙලා තමයි RUBP නැත්නම් රිබියුලෝස් බිස්ෆොස්ෆේට් නිපද වෙන්නේ. ඒ ගැන අපි ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී සාකච්ඡා කරමු. දැන් ප්‍රසිද්ධම මොනොසැකරයිඩ වර්ගයට මම එන්නේ කාබන් 6 මොනොසැකරයිඩ. ඔවුන්ව හඳුන්වන්නේ හෙක්සෝස කියලා. හෙක්සෝස. පොදු අණුක සූත්‍රය ඒක තමයි දරුවන් අතර ජනප්‍රිය. C6H12O6. මෙහෙම කියපු ගමන් මතක් වෙන සංයෝගය ග්ලූකෝස් නේ. මේක කියපු ගමන් මතක් වෙන්නේ ඔබට ග්ලූකෝස්. ඒතර ග්ලූකෝස් කියන්නේ හෙක්සෝස වල ඉන්න එක්කෙනෙක් පමණයි. තව ඉන්නවා සමාජිකයෝ දෙන්නෙක් විශේෂයෙන්ම. ඒ තමයි එක්කෙනෙක් ගැලැක්ටෝස්, අනිත් එක්කෙනා ෆ්‍රුක්ටෝස්. ගැලැක්ටෝස් සහ ෆ්‍රුක්ටෝස් උත් මේ සමාජිකයන්ට අයිති. එමන අපි ලියනවා ග්ලූකෝස්
ගැලැක්ටෝස් අන්තිම කෙනා තමයි ෆෘක්ටෝස්. දැන් දරුවනේ ඒ අනුව කාබන් පරමාණු සංඛ්‍යාව අනුව මොනොසැකරයිඩ් වර්ගීකරණය මෙන්න මේ විදිහටයි අපිට විෂය නිර්දේශය තුල ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම ඊළඟට යොමු වෙන්න කැමති තවත් මොනොසැකරයිඩ් වර්ගීකරණයකට මේ කාබොනයිල් කාණ්ඩය නැත්නම් කාබොනිල් කාණ්ඩය අනුව. මේ කාබොනයිල් කාණ්ඩය අනුව මොනොසැකරයිඩ් වර්ගීකරණය කරනවා කොටස් දෙකකට. එකක් තමයි මේ කාබොනිල් කාණ්ඩවල ඇල්ඩිහයිඩ් කියලා කාණ්ඩ වර්ගයක් තියෙනවා. ඔය ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ තියෙනවා නම් යම්කිසි මොනොසැකරයිඩ් එක ඒවට කියන්නේ ඇල්ඩෝස වර්ගයේ මොනොසැකරයිඩ්. අනෙක් කාබොනිල් කාණ්ඩය තමයි කීටෝන. කීටෝන කොටසක් තියෙනවා නම් යම්කිසි මොනොසැකරයිඩ් එක ඒවට කියන්නේ කීටෝස වර්ගයේ මොනොසැකරයිඩ් කියලා. ඒ අනුව මොනොසැකරයිඩ් වර්ග දෙකකට බෙදනවා. එකක් තමයි ඇල්ඩෝස අනිත් එක කීටෝස. දැන් ඇල්ඩෝස වලට හොඳම උදාහරණය තමයි උදාහරණ දෙකක් තියෙනවා. එක්කෙනෙක් ග්ලූකෝස්. ඒ වගේම ගැලැක්ටෝස්. මේ දෙන්නම ඇල්ඩෝස වර්ගයේ මොනොසැකරයිඩ්. දැන් කීටෝස වර්ගයේ මොනොසැකරයිඩ් වලට අපිට මුණ ගැහෙන්නේ ෆෘක්ටෝස්. ෆෘක්ටෝස් තමයි මුණ ගැහෙන්නේ. කීටෝස වර්ගයේ මොනොසැකරයිඩ් අපිට මුණ ගැහෙන්නේ ෆෘක්ටෝස්. හරි. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. දරුවනේ ජලීය මාධ්‍යයන් වලදී සමහර මොනොසැකරයිඩ් චක්‍රීය ව්‍යුහ දරනවා මෙන්න මේ වගේ. මේ තියෙන්නේ. ජලීය මාධ්‍යයන් වලදී සමහර මොනොසැකරයිඩ් චක්‍රීය ව්‍යුහ දරනවා. ඒ වගේම ඝන අවස්ථාවේදී මේ වගේ රේඛීය ව්‍යුහත් දරනවා. රේඛීය ව්‍යුහ දරනවා. හරි? චක්‍රීය ව්‍යුහ රේඛීය ව්‍යුහ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ ව්‍යුහයන් මතක තබා ගැනීම අවශ්‍යම නැහැ. හරි? මේ ව්‍යුහයන් කටපාඩම් කරගෙන මතක තබා ගැනීම ඔබෙන් විෂය නිර්දේශය තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? එතකොට සමහර ජලීය මාධ්‍යයන් වලදී සමහර මොනොසැකරයිඩ් මේ වලලු ආකාරයෙන් ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලට. මේ වගේ අවස්ථාවලට තමයි කියන්නේ මේ වලලු ආකාරයෙන් දකින්න ලැබෙනවා. නැත්නම් චක්‍රීය ව්‍යුහයක් දකින්න ලැබෙනවා. ඒ ජලීය මාධ්‍යයන් වලදී බව මතක තබා ගන්න. එවනම් අපි ඊළඟ කොටසට යමු. ඩයිසැකරයිඩ්. දරුවනේ ඩයිසැකරයිඩ් කියලා අදහස් කරන්නේ තවත් කාබෝහයිඩ්‍රේට් පවුලේ සමාජිකයෙක්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ. දැන් මේ නිර්මාණය වන අවස්ථාවේදී එක මොනොසැකරයිඩයකින් OH කාණ්ඩයක් ඉවත් වෙනවා. යාබද මොනොසැකරයිඩයෙන් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙනවා. නැත්නම් H ධනායනයක් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන දෙන්න එකතු වෙලා නිර්මාණය වෙනවා ජල අණුවක්. ඒතර ජල අණුවකුත් ප්‍රතිඵල වෙනවා අතුරු ඵලයක් විදිහට. ඒ වගේම මේ මොනොසැකරයිඩ් අණු දෙක සම්බන්ධ වෙනවා නැත්නම් බන්ධනය වෙනවා විශේෂ බන්ධනයකින්. ඒකට කියන්නේ ග්ලයිකොසිඩික් බන්ධනය. මොකද්ද? ග්ලයිකොසිඩික් බන්ධනයකින් තමයි බැඳෙන්නේ. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට තමයි ඩයිසැකරයිඩ් කියන්නේ. මෙහිදී ජල අණුවකුත් නිදහස් වෙනවා කියලා මතක තියාගන්න. හරි අපි ලියමුද? මේ බලන්න. මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් අලුත් වචනයක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් ඩයිසැකරයිඩ් වේ. මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් තමයි දරුවනේ අපි කියන්නේ ඩයිසැකරයිඩ් කියලා. ඒතකොට මෙතනදී මතක තියාගන්න එක මොනොසැකරයිඩ් අණුවකින් OH කාණ්ඩයකුත් අනිත් මොනොසැකරයිඩ් අණුවෙන් හයිඩ්‍රජන් පරමාණුවකුත් ඉවත් වීමක් සිද්ධ වෙනවා. හරි? දැන් මේ රූප සටහනට අනුව බලන්න. මේ බලන්න. මෙතන OH කාණ්ඩයයි මෙතනින් H පරමාණුවයි. ඉතින් මේ දෙන්න තමයි
ඉවත් වෙලා යන්නේ. මේ දෙන ඉවත් වෙනකොට ජලාණුවක් ප්‍රතිඵල වෙනවා. ඒ ජලාණුවත් එක්ක තමයි ඉවත් වෙලා යන්නේ. ඒ අණුව මෙතන නිර්මාණය වෙනවා ග්ලයිකොසිඩික් බන්ධනය. නිර්මාණය වෙන්නේ ග්ලයිකොසිඩික් බන්ධනය. හරි? ඔන්න ඕක තමයි ඩයිසැකරයිඩ් සම්බන්ධව මූලිකව කියන්න තියෙන්නේ. දැන් මෙතනදී මේ නිර්මාණය වෙලා තියෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා නිර්මාණය වෙන සුක්‍රෝස් නැමැති ඩයිසැකරයිඩය. සුක්‍රෝස් නැමැති ඩයිසැකරයිඩය තමයි මේ අපිට දකින්න ලැබෙන්නේ. දැන් මේ සිදුවීම පැහැදිලි කරලා තියෙනවා මේ විදිහට යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් මගින්. ඔන්න තව වචනයක් අලුතෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. මේ වගේ කුඩා අණු එකතු වෙලා සිද්ධ වෙන ගොඩනැගීමේ ප්‍රතික්‍රියාවලට අපිට සංගණන ප්‍රතික්‍රියා කියලා කියන්න පුළුවන්. එතකොට බිඳ වැටීමේ ප්‍රතික්‍රියා ජල විච්ඡේදක ප්‍රතික්‍රියා, මෙවැනි ගොඩනැගීමේ ප්‍රතික්‍රියා සංගණනය ප්‍රතික්‍රියා, සංගණන ප්‍රතික්‍රියා කියලා හඳුන්වන්න පුළුවන්. යාබද මොනොසැකරයිඩ් අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් මගින් ජල අණුවක් පිට වෙමින් එම අණු දෙක අතර ග්ලයිකොසිඩික් බන්ධනයක් සෑදේ. ග්ලයිකොසිඩික් බන්ධනයක් සෑදේ. ඉතාම වැදගත්. එහිදී එක් මොනොසැකරයිඩ් අණුවක ඇති OH කාණ්ඩයක් යාබද මොනොසැකරයිඩ් අණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් සමග මේ ජල අණුව සාදනවා. මේ ජල අණුව සාදනවා. පැහැදිලි. දැන් සංගණන ප්‍රතික්‍රියා තුනක් මම ලියන්න යන්නේ විෂය නිර්දේශයේ අපිට මුණ ගැහෙන මේ බලන්න. පළවෙනිම ප්‍රතික්‍රියාව. ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් දෙකක්ම එකතු වෙනවා, සංගණනය වෙනවා. ග්ලූකෝස් ලම දෙන්නෙක් එකතු වෙනවා. එතකොට ලැබෙන සංයෝගයට කියන්නේ මෝල්ටෝස් කියලා. මෝල්ටෝස්. ධන ජලය ලැබෙනවා. දෙවනි ප්‍රතික්‍රියාව තමයි ග්ලූකෝස් ගැලැක්ටෝස් සමග සංගණනය වෙනවා. එතනදී ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා ලැක්ටෝස් සහ ජලය ලැබෙනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි මේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් සමග සංගණන ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සුක්‍රෝස් ධන ජලය ලැබෙනවා. සුක්‍රෝස් ධන ජලය. මෙන්න ඩයිසැකරයිඩ් නිපදවීමේ ප්‍රතික්‍රියා. හොඳින් මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. මෝල්ටෝස් ලැක්ටෝස් දෙන්නම අපි සලකනවා ඔක්සිහාරක සීනි කියලා. හැබැයි සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි වර්ගයක්. මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනිය. නමුත් සුක්‍රෝස් එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට අපි කියන්නේ නිර්ඔක්සිහාරක සීනි. සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි. කෙනෙක් අහන්න පුළුවන් ඇයි මෙහෙම වුණේ කියලා. ඒකට හේතුව මේකයි. දැන් බලන්න මෝල්ටෝස් ලැක්ටෝස් නිර්මාණය වෙච්ච විදිය. මෝල්ටෝස් හැදුනේ ග්ලූකෝස්ලා දෙන්නෙක් එකතු වෙලා. මේ ග්ලූකෝස්ලා දෙන්නම අයිති වෙන්නේ ඇල්ඩෝස වර්ගයේ මොනොසැකරයිඩ් වලට. ග්ලූකෝසුයි දෙන්නම ඇල්ඩෝස මොනොසැකරයිඩ්. දැන් ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙනවා. මෙතනදිත් එකතු වෙලා තියෙන ඇල්ඩෝස වර්ගයේ මොනොසැකරයිඩ් දෙකක්. එතකොට ඇල්ඩෝස වර්ගයේ මොනොසැකරයිඩ් එකතු වෙලා හැදෙන සංයෝගවල ගතිගුණ එක හා සමානයි. හැබැයි සුක්‍රෝස් හැදෙන්නේ ඇල්ඩෝසයක් වන ග්ලූකෝසුයි කීටෝසයක් වන ෆ්‍රුක්ටෝසුයි එකතු වෙලානේ. එතකොට මේ දෙන්න එකතු වෙලා හැදෙන සංයෝගයේ ගතිගුණ අර ඇල්ඩෝස දෙකක එකතුවෙන් හැදෙන සංයෝගයට වඩා වෙනස්. ඒකයි මෙතෙන්ට මූලිකම හේතුව. එතකොට ඇල්ඩෝස දෙකක් එකතු වෙලා හැදෙන සීනි වර්ග ඔක්සිහාරක සීනි වෙද්දි ඇල්ඩෝසයක් කීටෝසයක් එක්ක එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩ් නිර්ඔක්සිහාරක තත්වයට පත් වෙනවා. මෙන්න කාබෝහයිඩ්‍රේට් පවුලේ ලොකුම සමාජිකයා. ඒ තමයි පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියන්නේ රසායනික වශයෙන් ජෛව මහා අණු. ඒ වගේම බහු අවයවික සංයෝග කියලත් අපිට කියන්න පුළුවන්. ජෛව මහා අණු ඒ වගේම බහු අවයවික සංයෝග. මොනොසැකරයිඩ් උප ඒකක රාශියක් දසදහස් ගණනක් එකතු වෙලා තමයි ඇත්තටම
පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ. විශාල ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. හරි. දරුවනේ පොලිසැකරයිඩ් ජල අද්‍රාව්‍යයි. ඔන්න සම්පූර්ණයෙන්ම වෙනස් ගතිගුණ. පැණි රසක් නෑ. ඒ හින්දා සීනි කියන්නේ නෑ. ඒ වගේම ස්පටික බවට පත් වෙන්නෙත් නෑ. ඒ වගේම සියලුම පොලිසැකරයිඩ් නිර්ඔක්සිහාරකයි. නිර්ඔක්සිහාරකයි. ඒ ගැන ඔබ දැනගන්න ඕනේ. හරි. අපි මේ ටික සම්පූර්ණ කරමු. පොලිසැකරයිඩ් ජෛව මහා අණු සහ බහු අවයවික සංයෝග වේ. බහු අවයවික සංයෝග වේ. මොනොසැකරයිඩ් උපේකක 100 ගණනක සිට දහස් ගණනකින් පොලිසැකරයිඩ් සෑදී ඇත. දහස් ගණනකින් හැදිලා තියෙනවා. ඒවා ඔන්න දැන් පොලිසැකරයිඩ් වල ලක්ෂණ ටික කියනවා. ඒවා ජල අද්‍රාව්‍යයි පැණි රසක් නැති පැණි රසක් නැති ස්පටික බවට පත් නොවන තව එක දෙයක් කියමු නොවන මොනවද නිර්ඔක්සිහාරක සංයෝග වේ. නිර්ඔක්සිහාරක සංයෝග වේ. දරුවනේ සමහර පොලිසැකරයිඩ් ජීවින්ගේ යම් යම් ව්‍යුහමය කොටස් නිර්මාණය කරන්න දායක වෙනවා. සමහර පොලිසැකරයිඩ් ජීවින්ගේ දේහ තුල සංචිත වෙනවා. හරි. එතකොට සමහර පොලිසැකරයිඩ් ව්‍යුහමය සංඝටක නිපදවීමට භාවිතා වන අතර අනෙක් පොලිසැකරයිඩ් ජීවින්ගේ දේහේ සංචිත කෘත්‍යයන් සඳහා දායක වෙනවා. පැහැදිලිද? හරි. දැන් එතකොට සමහර පොලිසැකරයිඩ් වර්ග තියෙනවා දරුවෝ ඒවා දායක වෙන්නේ සංචිත සංඝටක විදිහට. ඒ කියන්නේ ජීවින්ගේ දේහ තුල ගබඩා වෙනවා. තවත් පොලිසැකරයිඩ් වර්ග තියෙනවා ඒවා ජීවින්ගේ ව්‍යුහ සෑදීමට දායක වෙනවා. අවසාන කරුණෙන් කියන්නේ ඒකයි. සමහර පොලිසැකරයිඩ් සංචිත සංඝටක වන අතර අනෙක් පොලිසැකරයිඩ් ජීවින්ගේ ව්‍යුහ සෑදීමට දායක වෙනවා. ඊළඟට බලමු මොනවද තව අපිට පොලිසැකරයිඩ් ගැන කියන්න තියෙන්නේ. හරි. මේ බලන්න. මම දැන් එනවා පොලිසැකරයිඩ් වර්ගීකරණය කරන්න. පොලිසැකරයිඩ් ඉටු කරන කාර්යභාරය අනුව වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ව්‍යුහමය පොලිසැකරයිඩ් සහ සංචිත පොලිසැකරයිඩ්. සමහර පොලිසැකරයිඩ් ජීවින්ගේ ව්‍යුහමය කොටස් හදන්න දායක වෙනවා. ඒ නිසා ඒවට කියනවා ව්‍යුහමය පොලිසැකරයිඩ්. සමහර පොලිසැකරයිඩ් සංචිත ආහාර ලෙස තැන්පත් වෙනවා. ඒ නිසා ඒවට කියන්නේ සංචිත පොලිසැකරයිඩ් කියලා. එතකොට ව්‍යුහමය පොලිසැකරයිඩ් වලට ප්‍රධාන වශයෙන් උදාහරණ මොනවද? සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, කයිටින් වගේ දේවල් ව්‍යුහමය පොලිසැකරයිඩ්. සංචිත පොලිසැකරයිඩ් විදිහට අපිට මුණ ගැහෙනවා ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨය, ග්ලයිකෝජන්, ඉනියුලින් වගේ සංයෝග. අපි ඒ ටික මෙතෙන්ට එකතු කරමු. එතකොට එක්කෙනෙක් තමයි ව්‍යුහමය පොලිසැකරයිඩ්. ව්‍යුහමය මොනවද අයිති වෙන්නේ? සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, කයිටින්. මෙන්න මේවා තමයි උදාහරණ. එතකොට සංචිත පොලිසැකරයිඩ් විදිහට අපිට ගන්න පුළුවන් පිෂ්ඨය, ග්ලයිකෝජන්, ඉනියුලින් වගේ සංයෝග. ඊළඟට දරුවනේ පොලිසැකරයිඩ් නැවත වර්ගීකරණය කරන්න පුළුවන් නිර්මාණය වෙලා තියෙන ආකාරය අනුව. දැන් සමහර පොලිසැකරයිඩ් රේඛීය දාම විදිහට තමයි දකින්න ලැබෙන්නේ. තවත් සමහර පොලිසැකරයිඩ් අර ශාකයක අතු බෙදිලා තියෙනවා වගේ ශාකණය වෙච්ච ස්වභාවයකින් දකින්න පුළුවන්. ඒ අනුව අපිට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය පොලිසැකරයිඩ්. මේ රේඛීය පොලිසැකරයිඩ් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට. රේඛීයව තමයි අණු සකස් වෙලා තියෙන්නේ. අනිත් එක
අනිත් වර්ගය ශාකනය වූ පොලිසැකරයිඩ්. ශාකනය වූ පොලිසැකරයිඩ්. එතනදි දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක්. අතු බෙදිච්ච ස්වභාවයක් මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ ශාකනය වෙච්ච ස්වභාවයක්. එතකොට දැන් රේඛීය පොලිසැකරයිඩ් දෙකක් දකින්න පුළුවන්. සෙලියුලෝස් සහ ඇමයිලෝස්. මෙන්න උදාහරණ දෙක. සෙලියුලෝස් සහ ඇමයිලෝස්. ශාකනය වෙච්ච පොලිසැකරයිඩ් තුනක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ග්ලයිකෝජන්, තව එක්කෙනෙක් ඉන්නවා ඇමයිලෝපෙක්ටින් සහ හෙමිසෙලියුලෝස් ගන්න පුළුවන්. ග්ලයිකෝජන්, හෙමිසෙලියුලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝපෙක්ටින්. දැන් මෙතන විශේෂ දෙයක් තව කියන්න ඕනේ. මේ ඇමයිලෝස් හා ඇමයිලෝපෙක්ටින් කියන්නේ පිෂ්ඨයේ කොටස් දෙකක්. පිෂ්ඨයේ රේඛීය ග්ලූකෝස් දාම තමයි ඇමයිලෝස් කියන්නේ. පිෂ්ඨයේම තියෙන ශාකනය වෙච්ච ග්ලූකෝස් දාම තමයි ඇමයිලෝපෙක්ටින් කියන්නේ. මේ දෙක එකතු වුනහම තමයි පිෂ්ඨය නිර්මාණය වෙන්නේ. ඒ ගැනත් දරුවන් මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔන්න වගුවකට එනවා. ලොකු විස්තරයක් කතා කරන්න තියෙනවා. ප්‍රධාන පොලිසැකරයිඩ් ඒවායේ තැනුම් මේකක සහ ඒවායේ නිටුන කෘත්‍යයන් ගැනයි මේ සාකච්ඡා කරන්න යන්නේ. ප්‍රධාන පොලිසැකරයිඩ් 7ක් ගැන අපිට විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා. ප්‍රධාන පොලිසැකරයිඩ් 7ක්. මොනවද ඒවා? පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස්, ඉනියුලින්, පෙක්ටින්, හෙමිසෙලියුලෝස් සහ කයිටින්. හරි? මෙතනින් මේ කයිටින්ගේ විශේෂත්වයක් තියෙනවා. මේ කයිටින් කියන්නේ නයිට්‍රජනීය පොලිසැකරයිඩ් වර්ගයක්. ඒ කියන්නේ CHO වලට අමතරව සංඝටකයක් ලෙස නයිට්‍රජනුත් අඩංගුයි. ඒ නිසා අපි එයාව හඳුන්වන්නේ නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් කියලා. දැන් තැනුම් මේකක සහ ඒවයි නිටුවන කෘත්‍යයන් ගැනයි අපි පොලිසැකරයිඩ් වල සාකච්ඡා කරන්නේ. දැන් පිෂ්ඨයේ තැනුම් මේකකේ මොකද්ද? පිෂ්ඨයේ තැනුම් මේකකේ ග්ලූකෝස්. පිෂ්ඨයේ තැනුම් මේකකේ ග්ලූකෝස්. පිෂ්ඨය මොකද්ද කරන්නේ? පිෂ්ඨයේ කාර්යභාරය මොකද්ද? ශාක සහ විශේෂයෙන්ම ප්‍රොටිස්ටාවන්ගේ, ඒ කියන්නේ හරිත ඇල්ගී වගේ සමාජිකයන්ගේ සංචිත ආහාරයක් ලෙස ක්‍රියා කරනවා. සංචිත ආහාරය ලෙස ක්‍රියා කරනවා. ඒක තමයි කෘත්‍ය. මාත් එක්කම පාඩම් කරගමු. ශාක සහ හරිත ඇල්ගී සෛලවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. සංචිත ආහාරයේ විදිහට ක්‍රියා කරනවා. දැන් ග්ලයිකෝජන් වල තැනුම් මේකකයේ ග්ලූකෝස්ම තමයි. ග්ලයිකෝජන් වල තැනුම් මේකකයේ ග්ලූකෝස්. ග්ලයිකෝජන් සතුන්ගේ සහ දිලීරවල ප්‍රධාන සංචිත ආහාරයේ විදිහට ක්‍රියා කරනවා. හරි. එතකොට ග්ලයිකෝජන් වල තැනුම් මේකකයේ ග්ලූකෝස් කෘත්‍ය මොකක්ද බලමු. සතුන්ගේ හා දිලීරවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ඊළඟට සෙලියුලෝස්. දැන් දරුවනේ සෙලියුලෝස්ගේ තැනුම් මේකකයත් ග්ලූකෝස්ම තමයි. සෙලියුලෝස්ගේ තැනුම් මේකකයත් ග්ලූකෝස්ම තමයි. ඉතින් ඒ නිසා අපි ලියනවා මෙන්න තැනුම් මේකකයේ ග්ලූකෝස්. සෙලියුලෝස්ගේ කාර්යභාරය තමයි ශාක සහ ප්‍රොටිස්ටාවන්ගේ සෛල බිත්තිවල ප්‍රධාන ව්‍යුහමය සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ලියමු. ශාක සහ ප්‍රොටිස්ටාවන්ගේ සමහර ප්‍රොටිස්ටාවන්ගේ සෛල බිත්තිවල
ප්‍රධාන ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. හතරවෙනි පොලිසැකරයිඩය ඉනියුලීන්. මේ ඉනියුලීන් පොලිසැකරයිඩේ තැනුම් ඒකකේ තමයි ෆෘක්ටෝස්. ඇත්තටම ෆෘක්ටෝස් බහුඅවයවීකරණය වෙලා තමයි ඉනියුලීන් ගොඩනැගිලා තියෙන්නේ. ෆෘක්ටෝස් බහුඅවයවීකරණය වෙලා තමයි ඉනියුලීන් ගොඩනැගිලා තියෙන්නේ. ඉනියුලීන් විශේෂයෙන්ම කොම්පොසිටේ කුලයේ ශාකවල සංචිත ආහාරයක් විදිහට ඉන්නවා. මේ කොම්පොසිටේ කුලයේ ශාකවලට හොඳම උදාහරණය ඩේලියා. ඩේලියා ආකන්දවල සංචිත ආහාරයේ විදිහට ඉන්නේ ඉනියුලීන්. හරි. අපි ලියමු. ඉනියුලීන් ෆෘක්ටෝස් බහුඅවයවීකරණයෙන් තමයි දරුවනේ නිර්මාණය වෙන්නේ. හැදිලා තියෙන්නේ ෆෘක්ටෝස් බහුඅවයවීකරණයෙන්. එතකොට ඉනියුලීන්ගේ කාර්යභාරය තමයි ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කිරීම. සංචිත ආහාරයක් ලෙස ක්‍රියා කිරීම. මම ඊළඟට යොමු වෙන්න කැමති පෙක්ටීන් කියන පොලිසැකරයිඩේට. දරුවනේ මේ පෙක්ටීන් කියන පොලිසැකරයිඩේ හැදිලා තියෙන තැනුම් ඒකකය ගැලැක්ටියුරෝනික් අම්ලය. ටිකක් නුහුරු වචනයක්. ගැලැක්ටියුරෝනික් අම්ලයෙන් තමයි පෙක්ටීන් නිර්මාණය වෙන්නේ. අපි ලියමු. ගැලැක්ටියුරෝනික් අම්ලය. ගැලැක්ටියුරෝනික් අම්ලයෙන් තමයි පෙක්ටීන් නිර්මාණය වෙන්නේ. හරි. එතකොට මේ පෙක්ටීන් වලින් කරන ප්‍රධානම කාර්යය මොකක්ද? අර ශාක සෛල බිත්ති අතර පවතින මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකයේ විදිහට ක්‍රියා කරනවා. මධ්‍ය සූස්තරයේ නිර්මාණය වෙන්නේ මේ ඇලෙන සුළු පෙක්ටීන් වලින්. ඔබට මතක ඇති. පෙක්ටීන් කියන්නේ ඇලෙන සුළු පොලිසැකරයිඩයක්. හරි. ශාක සෛල අතර වූ මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකයේ විදිහට ක්‍රියා කරන පෙක්ටීන්. හෙමිසෙලියුලෝස් තව සමාජිකයෙක්. මේ හෙමිසෙලියුලෝස් හැදිලා තියෙන්නේ පෙන්ටෝස වලින්, කාබන් 5 සීනි වලින්. හෙමිසෙලියුලෝසුත් සෙලියුලෝස්ට උදව්වක් කරන්නේ. මොකද්ද කරන්නේ? ශාක සෛල බිත්තිවල ව්‍යුහමය සංඝටකයක් විදිහට ඉන්නවා. හැබැයි ප්‍රධාන කෙනා සෙලියුලෝස්. මෙයා ඊට පසුව ඉන්න කෙනෙක්. හරි. හෙමිසෙලියුලෝස්ගේ තැනුම් ඒකකයේ පෙන්ටෝස. ඒතර කාර්යභාරය මොකද්ද? ශාක සෛල බිත්තිවල ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. අවසාන සමාජිකයා කයිටින් කියන්නේ නයිට්‍රජනීය පොලිසැකරයිඩයක්. එතකොට මේ කයිටින් ගැන කියන්න තියෙන්නේ මේකයි. කයිටින් හැදිලා තියෙන තැනුම් ඒකකය තමයි ග්ලූකෝසැමීන්. ග්ලූකෝසැමීන් වලින් තමයි හැදිලා තියෙන්නේ. ග්ලූකෝසැමීන්. ඒක තමයි තැනුම් ඒකකය. කයිටින් කෘත්‍යයන් දෙකක් ඉෂ්ට කරනවා. එකක් තමයි දිලීරවල සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් වෙනවා. ඒ වගේම ආත්‍රපෝඩාවන්ගේ අර පිටසැකිල්ල නැත්තම් උච්චර්මය නැත්නම් අපි කියන්නේ බහිස්සැකිල්ලේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. ඉතින් අපි ওই දෙකම මේ පිළිතුරට එකතු කරනවා. දිලීරවල සෛල බිත්තියේ හා ආත්‍රපෝඩා වන්ගේ ඔය කෘමි සතුන්ටනේ අපි ආත්‍රපෝඩාවන් කියන්නේ. පිටසැකිල්ලේ
ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. මේ බලන්න. එහෙමනම් සාරාංශයකට එමු. පිෂ්ඨය ගත්තොත් පිෂ්ඨයේ තැනුම් මේකකයේ ග්ලූකෝස් ශාක සහ හරිත ඇල්ගී ජීවීන්ගේ ව්‍යුහමයද සංචිතද? සංචිතනේ. සංචිත ආහාරයක් ලෙස පිෂ්ඨයේ ක්‍රියා කරනවා. ග්ලයිකෝජන් කියන්නේ තැනුම් මේකකයේ ග්ලූකෝස් සතුන්ගේ සහ දිලීරවල සංචිත ආහාරයක් ලෙස ක්‍රියා කරනවා. මේ උඩ දෙන්නම සංචිතයි. ඊළඟට සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් හැදෙන ශාක සෛලවල සෛල බිත්තියේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ ලෙස ක්‍රියා කරන සංයෝගය. ඊළඟට ඉනියුලින් ගැන අපිට කියන්න තියෙන්නේ ෆ්‍රුක්ටෝස් බහු අවයවීකරණයෙන් හැදෙන ඩේලියා ආකන්දවල ප්‍රධාන සංචිත ආහාරයක් විදිහට පවතින සංයෝගය. ඊළඟට පෙක්ටින් ගැලැක්ටියුරෝනික් අම්ලයේ බහු අවයවීකරණයෙන් හැදෙන ශාක සෛල අතර පිහිටන මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකය නිර්මාණය කරන්නේ පෙක්ටින් වලින්. හෙමිසෙලියුලෝස් පෙන්ටෝස සීනි බහු අවයවීකරණයෙන් හැදෙන ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරන සංයෝගය. කයිටින් නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක්. මෙයා ග්ලූකෝසැමීන් කියන තැනුම් මේකකයෙන් තමයි නිර්මාණය වෙන්නේ. දිලීරවල සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩාවන්ගේ පිටසැකිල්ල නැත්තම් උච්චර්මය නැත්තම් බහිස්සැකිල්ලේ ව්‍යුහමය සංඝටකයේ විදිහට ඉන්නෙත් මේ කයිටින්. හරි. දැන් අපි කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් ගැනයි සාකච්ඡා කරන්නේ. මෙතනදී විශේෂයෙන්ම අපිට සාකච්ඡා කරන්න තියෙනවා මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වල කෘත්‍යයන්. මොකද අපි වගුව තුලින් පොලිසැකරයිඩ් වල කෘත්‍යයන් සාකච්ඡා කරා. පළවෙනිම දේ තමයි මොනොසැකරයිඩ් සෑම කෙනෙක්ම පාහේ ශක්තිය නිපදවීමට භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අපි කියනවා ශක්ති ප්‍රභවයක් නැත්නම් ශ්වසන උපස්තරයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඒක පළවෙනි කරුණ. සෑම මොනොසැකරයිඩයක්ම ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් විදිහට හැම මොනොසැකරයිඩයක්ම ක්‍රියා කරනවා. ඒ වගේම අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් නිපදවීමේ හැකියාව තියෙන්නේ කාටද? මොනොසැකරයිඩ් වලට. ඒක දෙවෙනි කෘත්‍යය. බලන්න මෝල්ටෝස් සුක්‍රෝස් වැනි ඩයිසැකරයිඩ් පිෂ්ඨයේ ග්ලයිකෝජන් වගේ පොලිසැකරයිඩ් මේවා හදන්නේ ඔක්කොම කවුරු මගින්ද? මොනොසැකරයිඩ් මගින්. එවනම් මට ලියන්න පුළුවන් අනෙකුත් ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩ් සෑදීමට භාවිතා වේ. අවසාන වශයෙන් ඔබට පේනවා ඇති මෙතන වරහන් ඇතුලේ තියෙනවා DNA RNA කියලා. මේවා න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල හදන්න හේතු වෙන තැනුම් මේකකේ තමයි නියුක්ලියෝටයිඩ්. අපේ ඉදිරි පාඩමකදී අපි කතා කරනවා. නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් විදිහට මොනොසැකරයිඩ් ඉන්නවා. හොඳම උදාහරණය තමයි ඕනම නියුක්ලියෝටයිඩ් එක කාබන් 5 පෙන්ටෝස සීනි කාණ්ඩයක් අඩංගුයි. පෙන්ටෝස කියන්නේම මොනොසැකරයිඩ්නේ. එතන ඉන්න පුළුවන් රයිබෝස්, ඩියොක්සිරයිබෝස් වැනි මොනොසැකරයිඩ්. ඒ නිසා අපිට කියන්න පුළුවන් නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් විදිහටත් ක්‍රියා කරනවා. ඒක තමයි තුන්වෙනි කෘත්‍යය. නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් වීම. නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් වීම. එහෙනම් සාරාංශයකටින් මොනොසැකරයිඩ් වලින් ඉටු කරන කෘත්‍යයන් තුනක් තියෙනවා. සෑම මොනොසැකරයිඩ් එකටම ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් නිර්මාණය කරන්න මොනොසැකරයිඩ් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් විදිහට මොනොසැකරයිඩ් යොදා ගන්න පුළුවන්. අපි බලමු ඩයිසැකරයිඩ් වල කෘත්‍යයන් මොනවද කියලා. දරුවනේ කිරිවල සංචිත සීනි විදිහට හැසිරෙන්නේ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ්. එතකොට උක්යුෂවල සීනි විදිහට ක්‍රියා කරන්නේ සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ්. ඒ වගේම ෆ්ලෝයම පරිවහණයට දායක වෙන්නේත් සුක්‍රෝස්. හරි. අපිට මෙහෙම ලියන්න පුළුවන්.
කිරිවල සංචිත වීම ලැක්ටෝස් උදාහරණය උක්යුෂ වල සංචිත වීම සුක්‍රෝස් උදාහරණය ඒ වගේම ෆ්ලෝයම පරිවහනය උදාහරණය සුක්‍රෝස් සුක්‍රෝස් ඉතින් ඩයිසැකරයිඩ් වල කෘත්‍යයන් තුනයි කිරිවල සංචිත වීම ලැක්ටෝස් උක්යුෂ වල සංචිත වීම සුක්‍රෝස් ඒ වගේම ෆ්ලෝයම පරිවහනය ඒත් සුක්‍රෝස් මීළඟට පොලිසැකරයිඩ් වල කෘත්‍යයන් දැන් පොලිසැකරයිඩ් වල කෘත්‍යයන් අනුව වර්ග දෙකක් තියෙනවා සංචිත පොලිසැකරයිඩ් සහ ව්‍යුහමය පොලිසැකරයිඩ් දැන් ශාක සහ හරිත ඇල්ගී වල පිෂ්ඨය ශක්ති ප්‍රභවයක් විදිහට දරුවනේ ග්ලූකෝස් ගබඩා කරනවා සතුන්ගේ සහ දිලීරවල ග්ලයිකෝජන් ශක්ති ප්‍රභවයක් විදිහට ග්ලූකෝස් ගබඩා කරනවා ඩේලියා ආකන්ද තුල පවතින ඉනියුලින් ශක්ති ප්‍රභවයක් ලෙස ෆ්‍රුක්ටෝස් ගබඩා කරනවා ව්‍යුහමය පොලිසැකරයිඩ් වලට ආවොත් ශාක සහ හරිත ඇල්ගී සෛල බිත්තියේ සෙලියුලෝස් දකින්න පුළුවන් ශාක පටකවල මධ්‍ය සූස්තරයේ පෙක්ටින් දකින්න පුළුවන් ශාක සෛල බිත්තියේ හෙමිසෙලියුලෝස් උත් දකින්න පුළුවන් ප්‍රාග්නියස්ටික සෛල බිත්තියේ අපිට මෙයාව ඕන මෙතනදී මුණ ගැහෙනවා පෙප්ටිඩෝග්ලයිකෑන් දකින්න පුළුවන් දිලීර සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩාවන්ගේ පිටසැකිල්ලේ කයිටින් දකින්න පුළුවන් කයිටින් අපිට මුණ ගැහෙනවා ඒ ව්‍යුහමය පොලිසැකරයිඩ් දරුවනේ දැන් අපි කාබෝහයිඩ්‍රේට් පිළිබඳ අධ්‍යයනය අවසන් කරලා තියෙනවා දැන් ඊළඟට සෑම පාඩමකම වගේම මම සකස් කරගෙන ආපු කෙටි ප්‍රශ්නාවලියක් තියෙනවා ඔබ සමග මේ කරුණු නැවත පුනරීක්ෂණය කිරීම සඳහා අපි හැම පාඩමකදීම විෂය කරුණු සියල්ලම සරලව निराවුල්ව පැහැදිලිව සහ ගැඹුරු මට්ටමටම විග්‍රහ කරනවා ඒ වගේ මේ අපේ අධ්‍යයනයෙන් අවසානයේදී ඊට සම්බන්ධ විභාග මට්ටමේ අහන්න පුළුවන් විශේෂයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා ගැළපෙන තෝරාගත් හොඳම ප්‍රශ්න කීපයක් ඔබ සමග නැවත සාකච්ඡා කරනවා. එතකොට මේ තියෙන්නේ මේ ප්‍රශ්නාවලිය. පළමු ප්‍රශ්නය කාබෝහයිඩ්‍රේට් යනු මොනවද? දැන් අපිට අර්ථ දැක්වීමක් ලියන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ දරුවනේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සමන්විත හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2ට 1ක් වන කාබනික සංයෝග. ඒක අපි ලියමුද? ලියමු. වචනෙන්ම ලියන්න. කාබන් hydrogen oxygen යන මූලද්‍රව්‍ය වලින් සමන්විත hydrogen oxygen පරමාණු අතර අනුපාතය 2ට 1ක් වන කාබනික සංයෝග. ඒව තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. හරිම ලේසි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සමන්විත හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2ට 1ක් වන කාබනික සංයෝග. අපි දෙවැනි ප්‍රශ්නයට යමු බලන්න. මොනොසැකරයිඩ් වල භෞතික සහ රසායනික ලක්ෂණ මොනවද? දරුවනේ මොනොසැකරයිඩ් සියල්ලම ජලයේ හොඳින් දිය වෙනවා. ජල ද්‍රාව්‍යයි. පැණි රසයක් තියෙන නිසා බය නැතුව කියන්න පුළුවන් මේවට සීනි කියලා. ඒ වගේම ස්පටික බවට පත් කරන්න පුළුවන් සියල්ල ඔක්සිහාරක සීනි. ඔය කාරණා හතර තමයි අපිට ලියන්න තියෙන්නේ. සියල්ල ජල ද්‍රාව්‍යයි පැණි රස ඇති බැවින් සීනි වේ. පැණි රස ඇති බැවින් අපිට සීනි කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ස්පටික
බවට පත් කළ හැකි ඒ වගේම සියල්ල ඔක්සිහාරක සීනි වේ. සියල්ල ඔක්සිහාරක සීනි වේ. සියල්ල ඔක්සිහාරක සීනි. දරුවනේ මම දෙවනි ප්‍රශ්නයට පිළිතුරු සපයපු නිසා තුන්වෙනි ප්‍රශ්නයට අපි දැන් යමු. අණුවක පවතින කාබන් පරමාණු ගණන අණුව මොනොසැකරයිඩ් වර්ග කර නිදසුන් සංයෝග ඉදිරියෙන් ලියන්න. හරිම ලේසි. දැන් අණුවක C පරමාණු තියෙන්නේ 3යි නම් ඒ සංයෝග වලට කියන්නේ ට්‍රයෝස කියලා. ට්‍රයෝස. උදාහරණය කවුද? උදාහරණේ ග්ලිසරැල්ඩිහයිඩ්. මෙන්න උදාහරණය. ග්ලිසරැල්ඩිහයිඩ්. අණුවක C පරමාණු 4ක් නම් තියෙන්නේ එවැනි සංයෝග වලට කියන්නේ ටෙට්‍රෝස කියලා. උදාහරණය ස්වභාවයේ හරිම විරල සංයෝගයක් වන එරිත්‍රෝස්. අණුවක C පරමාණු තියෙන්නේ 5යි නම් 5යි තියෙන්නේ. එහෙමනම් ඒවට කියනවා පෙන්ටෝස කියලා. උදාහරණ 3ක් තියෙනවා. අපි කතා කරපු. එක්කෙනෙක් රයිබෝස්. ඊළඟට ඩිऑක්සි රයිබෝස්. අන්තිම සමාජිකයා රිබියුලෝස්. රිබියුලෝස්. කාබන් පරමාණු 6ක් තියෙනවා නම් ප්‍රසිද්ධම කට්ටියක්නේ හෙක්සෝස. මේ හෙක්සෝස වලට අයිති වෙන සමාජිකයෝ කවුද? ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස්. ග්ලූකෝස්, ගැලැක්ටෝස් සහ ෆ්‍රුක්ටෝස්. මෙන්න මේ සමාජිකයෝ. මේ ගැන තමයි ඔබ දැනගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නයට යමු. ඉටු කරන කෘත්‍ය අනුව පොලිසැකරයිඩ් වර්ග කර ඒවට නිදසුන් සංයෝග ලියන්න. ඉටු කරන කාර්යභාරය අනුව පොලිසැකරයිඩ් වර්ග දෙකක් තියෙනවා. ව්‍යුහමය පොලිසැකරයිඩ් සහ සංචිත පොලිසැකරයිඩ්. ඉතින් අපි උදාහරණත් ලියමු. පළවෙනි වර්ගය තමයි ව්‍යුහමය පොලිසැකරයිඩ්. උදාහරණ ටික අපි වෙන පාටකින් ලියමු. උදාහරණ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, කයිටින්, පෙක්ටින්. එතකොට දැන් අනිත් වර්ගය තමයි සංචිත පොලිසැකරයිඩ්. සංචිත පොලිසැකරයිඩ්. එතෙන්ටත් උදාහරණ 3ක් අපිට තියෙනවා. පිෂ්ඨය, ග්ලයිකෝජන් සහ ඉනියුලින්. ඉනියුලින්. මේවා තමයි සංචිත පොලිසැකරයිඩ් වලට උදාහරණ. දැන් පස්වෙනි ප්‍රශ්නයට යමු. නිර්මාණය වී ඇති ආකාරය අනුව පොලිසැකරයිඩ් වර්ග කර ඒවාට නිදසුන් සපයන්න. නිර්මාණය වෙලා තියෙන විදිහ. දරුවනේ නිර්මාණය වෙලා තියෙන ආකාරය අනුව රේඛීය සහ ශාකනය වූ කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මේ අහන්නේ. නම් මෙන්න රේඛීය අනිත් එක ශාකනය වූ. දැන් උදාහරණ මොනවද? රේඛීය වලට උදාහරණ තමයි දෙන්නෙක් ඉන්නේ. සෙලියුලෝස්, ඇමයිලෝස්. දෙන්නම ලෝස්ලා. සෙලියුලෝස්, ඇමයිලෝස්. ශාකනය වූ පොලිසැකරයිඩ් වලට උදාහරණ 3ක් ඉන්නවා. ග්ලයිකෝජන්, හෙමිසෙලියුලෝස්, ඒ වගේම ඇමයිලෝපෙක්ටින්.
ඇමයිලෝපෙක්ටින්. එතකොට මේව තමයි පොලිසැකරයිඩ් වර්ගීකරණය කරන දෙවැනි ආකාරය. නිර්මාණය වී ඇති ආකාරය අනුව රේඛීය පොලිසැකරයිඩ් විදිහට සෙලියුලෝස් ඇමයිලෝස් ගන්න පුළුවන්. ශාකනය වූ පොලිසැකරයිඩ් විදිහට ග්ලයිකෝජන් හෙමිසෙලියුලෝස් ඇමයිලෝපෙක්ටින් සලකන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රධාන පොලිසැකරයිඩ් නම් කරේ ඒවායේ තැනුම් මේකක ඉදිරියෙන් ලියන. අපි ප්‍රධාන පොලිසැකරයිඩ් 7ක් ගැන කිව්වා. බලන්න. පිෂ්ඨයෙන් පටන් ගමුකෝ. පිෂ්ඨය. ඊළඟට පිෂ්ඨේ තැනුම් මේකක ග්ලූකෝස්. ඊළඟට සෙලියුලෝස්. එයාගේ තැනුම් මේකක ග්ලූකෝස්. ඊළඟට ග්ලයිකෝජන්. එයාගේ තැනුම් මේකකයත් ග්ලූකෝස්. මේ තුන් දෙනාගේම තැනුම් මේකක ග්ලූකෝස්. හරි. ඊළඟට අපි පාට වෙනස් කරලා ලියමු. ඊළඟට ඉනියුලින් ගමු. එයාගේ තැනුම් මේකක ෆ්‍රුක්ටෝස්. එයාගේ තැනුම් මේකක ෆ්‍රුක්ටෝස්. ඊළඟට අපි හෙමිසෙලියුලෝස් ගමු. එයාගේ තැනුම් මේකකේ මොකක්ද? එයාගේ තැනුම් මේකකේ පෙන්ටෝස සීනි. නැත්නම් පෙන්ටෝස්. ඊළඟට අපි ගමු පෙක්ටින්. එයාගේ තැනුම් මේකකේ ගැලැක්ටියුරෝනික් අම්ලය. ගැලැක්ටියුරෝනික් අම්ලය. අවසාන වශයෙන් අපිට ගන්න තියෙන්නේ කයිටින්. කයිටින්. එයාගේ තැනුම් මේකක ග්ලූකෝසැමීන්. ග්ලූකෝසැමීන්. මෙන්න මේ ටික හොඳට පාඩම් කරගන්න ඕනේ. පිෂ්ඨයේ තැනුම් මේකක සෙලියුලෝස් වල ග්ලයිකෝජන් වල මේ තුන් දෙනාගේම තැනුම් මේකකේ ග්ලූකෝස්. ඉනියුලින් වල ෆ්‍රුක්ටෝස්. හෙමිසෙලියුලෝස් වල පෙන්ටෝස්. පෙක්ටින් වල ගැලැක්ටියුරෝනික් අම්ලය. කයිටින් වල ග්ලූකෝසැමීන්. ඒ බව පාඩම් කරගන්න ඕනේ. එක් එක් පොලිසැකරයිඩෙන් ඉටු වන කෘත්‍යයන් ලියන්න කියනවා. කෘත්‍යයන් මොනවද? දැන් අපි ගත්තොත් පිෂ්ඨයට අදාළව ශාකවල සහ හරිත ඇල්ගී වල සංචිත ආහාරයේ විදිහට ක්‍රියා කරනවා. ඊළඟට ග්ලයිකෝජන් සතුන්ගේ සහ දිලීරවල සංචිත ආහාරයේ ලෙස ක්‍රියා කරනවා. සෙලියුලෝස් ශාක සෛල බිත්තියේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ ලෙස ක්‍රියා කරනවා. මුලින්ම අපි මේ තුන් දෙනාව ලියමු. පිෂ්ඨය ශාක හා හරිත ඇල්ගී වල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ග්ලයිකෝජන් සතුන්ගේ හා දිලීරවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ඊළඟට සෙලියුලෝස්. සෙලියුලෝස් ශාක හා හරිත ඇල්ගී සෛල බිත්තිවල ව්‍යුහමය සංඝටක ලෙස ක්‍රියා කරයි. ඒක ප්‍රධාන කෙනා. හරි. ඒක මතක තියාගන්න. ව්‍යුහමය සංඝටක වේ. ඊළඟට අපිට තව ලියන්න පුළුවන් කීප දෙනෙක් ඉන්නවනේ. දැන් අපි ගමු පෙක්ටින්. පෙක්ටින් ගත්තොත්
මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරනවා. පෙක්ටින් ශාක පටකවල මධ්‍ය සූස්තරයේ ව්‍යුහමය සංඝටකය ඊට මදිනි සමම් මෙතන ලියන්න ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකයේ ලෙස ක්‍රියා කරයි. ඊළඟට අපිට ගන්න පුළුවන් නේද ඉනියුලින්. එයා ගැන අපි කතා කරේ නෑනේ. ඉනියුලින් විශේෂයෙන්ම ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරනවා. ඉනියුලින් ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ඊළඟට අපිට ගන්න පුළුවන් හෙමිසෙලියුලෝස්. එයත් මොනවද කරන්නේ? ශාකසෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. හෙමිසෙලියුලෝස් ශාකසෛල බිත්තියේ ව්‍යුහමය සංඝටක ලෙස ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. අවසානම කෙනා කයිටින්. කයිටින් ඔබට මතකයි දරුවෝ දිලීරවල සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩාවන්ගේ පිටසැකිල්ලේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. කයිටින් දිලීරවල සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩා වන්ගේ පිටසැකිල්ලේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. පැහැදිලිද? ඔන්න පොලිසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍යයන් ගැන අපි සාකච්ඡා කළා. ඊළඟ ප්‍රශ්නේ මොනොසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍යයන් මොනවද? හරිම සරලයිනේ. මොනොසැකරයිඩ් සියල්ලක්ම පාහේ ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. අපි ඒක ලියමු. සියලු මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. දෙවැනි කාරණාව තමයි අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීමට දායක වෙනවා. අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීමට දායක වේ. අන්තිම කාරණාව තමයි නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. රයිබෝස් ඩියොක්සිරයිබෝස් වගේ අය. නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් වීම ඩයිසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍යයන්. දරුවනේ ඩයිසැකරයිඩ් වලින් කෘත්‍යයන් තුනක් ඉෂ්ට වෙනවා. කිරිවල සංචිත ආහාරය නැත්තම් සංචිත සීනි විදිහට ලැක්ටෝස් ක්‍රියා කරනවා. උක්යුෂවල සංචිත සීනි විදිහට සුක්‍රෝස් ක්‍රියා කරනවා. ඒ වගේම ෆ්ලෝයම පරිවහණයට සුක්‍රෝස් දායක වෙනවා. අපිට ඒ ටික ලියන්න පුළුවන්. කිරිවල
ලැක්ටෝස් සංචිත වේ උක් යුෂවල සුක්‍රෝස් සංචිත වේ ෆ්ලෝයම පරිවහනයට සුක්‍රෝස් දායක වේ. ෆ්ලෝයම පරිවහනයට සුක්‍රෝස් දායක වේ. හරි. එහෙමනම් දරුවනේ ඔබ සමගින් කාබෝහයිඩ්‍රේට ගැන මා කළ සාකච්ඡාව මින් අවසන් වෙනවා. අපි කාබෝහයිඩ්‍රේට ගැන සියලු කරුණු ඉතාම සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වාම සාකච්ඡා කළා. ඒ වගේම අද ඉගෙනගත්ත මේ විෂය කරුණු ඇසුරෙන් නිර්මාණය කරපු ව්‍යුහගත ප්‍රශ්න කීපයක් ප්‍රශ්න 9ක් සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟ පාඩමේදී ලිපිඩ ගැන කරුණු සලකා බලමු. ලිපිඩ ගැන ඉගෙන ගමු. එතෙක් ඔබට සුබ දවසක්.